හරි සුබ දවසක් පුතේ. සුබ දවසක්. ඇහෙන්නේ නැහනේ. සුබ දවසක්. අද හරි ලස්සන දවසක්. ඔව් සර් කියන්නේ. පුතාලගේ ආසම විෂය ඇහෙන්නේ නැහැ. ගණිතය ආයිබෝවන්. හරි වාඩි වෙන්න පුතේ. රයිට්. හරි. හරි. ගන්න පුතේ ගිය සති නෝට් එක ඉක්මන් කරන්න. ගිය සතියේ නෝට් එක ගන්න ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. අපි හිරුෂි නෑ තාම ආන්නේ. හරි. මේ හරි අහගෙන ඉන්න පුතේ. අපි ගිය සතියේ කතා කරා පුතේ අහගෙන ඉන්න. ප්‍රතිලෝම සමානුපාත කියන මාතෘකාව. මොකද්ද මාතෘකාව? ප්‍රතිලෝම සමානුපාත. ප්‍රතිලෝම සමානුපාත කතා කරන්න කලින් පුතේ අපි කතා කරා සමානුපාත රාශීන් කියන්නේ මොනවද? මොනවද කතා කරේ පුතේ? සමානුපාත රාශීන් කියන්නේ මොනවද? මොනවද පුතේ සමානුපාත රාශීන් කියන්නේ? සමානුපාත රාශීන් කියන්නේ මොනවද පුතේ? කියන්න පුතේ. රාශීන් දෙකක් සංසන්දනයේදී කතා කරන්න. රාශීන් දෙකක් සංසන්දනයේදී එක් රාශියක අගයන් දෙක අතර අනුපාතය අනෙක් රාශියේ අගයන් දෙක අතර අනුපාතයට සමාන වෙනවා නම් ආන්න ඒවට කියනවා මොනවද පුතේ? සමානුපාත රාශී. මොනවද කියන්නේ? සමානුපාත රාශීන් කියලා කියනවා. මේ සමානුපාත රාශීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සමානුපාත රාශීන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එක අනුලෝම සමානුපාත. ඊළඟ එක මොකද්ද? ප්‍රතිලෝම සමානුපාත. කියන්න පුතේ අනුලෝම සමානුපාත සහ ප්‍රතිලෝම සමානුපාත. හරි. අනුලෝම සමානුපාත කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් අත උස්සන්න. ගිය සතියේ සුපිරියටම ඉගෙනුවා. අනුලෝම සමානුපාත කියන්නේ කියන්න බලන්න එක්කෙනෙක්. අනුලෝම සමානුපාත කියන දෝනි එක් රාශියක් වැඩි වෙනකොට අනෙක් රාශියත් වැඩි වෙනවා. එක් රාශියක් අඩු වෙනකොට අනෙක් රාශියක් අඩු වෙනවා නම් අන්න ඒවට කියනවා මොනවද? අනුලෝම සමානුපාත රාශිය. මොනවද ඒවට කියන්නේ පුතේ? අනුලෝම සමානුපාත රාශිය. ඊළඟට එක් රාශියක් වැඩි වෙනකොට අනෙක් රාශිය අඩු වෙනවා නම් එක් රාශියක් අඩු වෙනකොට අනෙක් රාශිය වැඩි වෙනවා නම් අන්න ඒවට මොනවද කියන්නේ? ප්‍රතිලෝම සමානුපාත. මොනවද කියන්නේ? ප්‍රතිලෝම සමානුපාත කියලා කියනවා. පැහැදිලිද? එහෙනම් මට කියන්න ආයිමත් කියන්න අනුලෝම සමානුපාත කියන්නේ මොනවද? කියන්නේ එක් රාශියක් වැඩි වෙනකොට අනෙක් රාශියත් වැඩි වෙනවා. එක් රාශියක් අඩු වෙනකොට අනෙක් රාශිය අඩු වෙනවා. මොනවද පුතේ ප්‍රතිලෝම සමානුපාත කියන්නේ? එක් රාශියක් වැඩි වෙනකොට අනෙක් රාශිය අඩු වෙනවා. එක් රාශියක් අඩු වෙනකොට අනෙක් රාශිය වැඩි වෙනවා. පැහැදිලිද? මේකට මම උදාහරණ දීලා ලස්සනට කියලා දුන්නා. උදාහරණයක් මම කියන්නම්. සීනි සහ සීනි වල මිල. සීනි ප්‍රමාණය වැඩි වෙන්න මිල මොකෝ වෙන්නේ? සීනි ප්‍රමාණය වැඩි වෙනකොට මිල මොකෝ වෙන්නේ? වැඩි වෙනවා. සීනි ප්‍රමාණය අඩු වෙනකොට මිල මොකෝ වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් ඒව මොනවද? අනුලෝම සමානුපාත. ඒවට මොනවද කියන්නේ පුතේ? අනුලෝම සමානුපාත. ඊළඟ එක. මිනිස්සු ප්‍රමාණය වැඩි වෙනකොට කිසියම් කාර්යයක් නිම කිරීමට ගතවන දින ගණන මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ශ්‍රමිකයන් ගාන වැඩි වෙනකොට දින ගණන මොකද්ද වෙන්නේ? අඩු වෙනවා. ශ්‍රමිකයන් ගාන අඩු වෙනකොට දින ගාන මොකද්ද වෙන්නේ? වැඩි වෙනවා. ඕක තමයි අපි ඉගෙන ගත්තේ. ඊළඟට අපි ගිය සතියේ කියලා දුන්නා
ප්‍රතිලෝම සමානුපාත ගැටලු හදන ක්‍රම 3ක් තියෙනවා. මොකද්ද අපේ සිලබස් එකේ ප්‍රතිලෝම සමානුපාත ගැටලු හදන ක්‍රම කීයක් තියෙනවද පුතේ? 3ක් තියෙනවා. කියමු බලන්න 3 මොකද්ද කියලා. අර්ථ දැක්වීමෙන්, බීජීය ක්‍රමය සහ වගන්තිමය ස්වරූපය. මොකක්ද කියන්නේ? අර්ථ දැක්වීමෙන් සහ බීජීය ක්‍රමයෙන් සහ වගන්ති ස්වරූපය. එහෙනම් ලියන්න මාතෘකාව පුනරීක්ෂණය. ලියන්න මාතෘකාව පුනරීක්ෂණය. ලියන්න මාතෘකාව පුනරීක්ෂණය. පුනරීක්ෂණයෙන් කරන්නේ පුතේ ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙන එක. පුනරීක්ෂණයෙන් කරන්න පුතේ ගිය සතියේ නෝට් එක මතක් කරලා දෙන එක. හරි. මෙන්න ගාන මම දැන් මේ පුතාලට කියන්නේ මේක මොන ක්‍රමෙන්ද හදන්න ඕන කියලා. පුතාලට කැමති ක්‍රමයකින් මේක හදන්න පුළුවන්. එක්ක අර්ථ දැක්වීමෙන්, නැත්නම් බීජීය ක්‍රමයෙන්, නැත්නම් වගන්ති ස්වරූපේ. ඕන ක්‍රමයකින් මේක හදන්න ඔබට අවසර තියෙනවා. හරි. මෙන්න ගාන ලියා ගන්න. ඉතාමත් චූටි ගානකින් පටන් ගමු. පොඩි ගානකින් පටන් ගමු. ලියන්න. කිසියම් වැඩක් අවසන් කිරීමට මිනිසුන් 8 දෙනෙක්ට දින 10ක් ගත වේ. මිනිසුන් 8 දෙනෙක්ට දින 10ක් ගත වේ. මිනිසුන් 8 දෙනෙක්ට දින 10ක් ගත වේ. හරි. එසේනම් මිනිසුන් 4 දෙනෙක්ට මෙම වැඩේ අවසන් කිරීමට කොපමණ කාලයක් ගත වේද? මිනිසුන් 4 දෙනෙක්ට මෙම වැඩේ අවසන් කිරීමට කොපමණ කාලයක් ගත වේද? නැගිටින්න. මරු. හරි වාඩි වෙන්න. වාඩි වෙන්න. හරි බලාගෙන ඉන්න. මේක මට හදන්න ලේසි අර්ථ දැක්වීමෙන්. මේ ගාන හදන්න ලේසි අර්ථ දැක්වීම. හැබැයි මොන ක්‍රමෙන් ගියත් ඔයාලට මේක උත්තරේ එනවා. මොන ක්‍රමෙන් ගියත් මේකට උත්තරේ එනවා. මේක අර්ථ දැක්වීමෙන් හදමු. මෙන්න මෙහෙම හදාන්න. බලාගෙන ඉන්න. හොඳට බලා ගන්න පුතේ. මිනිසුන් ගාන දින ගණන. මිනිස්සු 8 දෙනෙක්ට දින 10ක් ගත වෙනවා නම් මිනිස්සු 8 දෙනෙක්ට දින 10ක් ගත වෙනවා නම් අපෙන් අහන්නේ මිනිස්සු 4 දෙනෙක්ට දින කීයක් ගත වෙනවද? හරි. එතෙන්දි මතකද උදයන්ක සර් කිව්වා හැමතිස්සෙම පුතේ ප්‍රතිලෝම සමානුපාත තියෙන්නේ අනුපාතේ ඇඹරිලා. ඒ කියන්නේ මෙයා මෙයාගෙන් බෙදුවොත් මෙයා මෙයාගෙන් බෙදන්න ඕන. බලන්න ඇඹරිලා තියෙන්නේ.
යට එක්කෙනා උඩ එක්කෙනාගෙන් බෙදුවොත් මෙතන බෙදන්න ඕන උඩ එක්කෙනා යට එක්කෙනා. මොකද අර අතන ඇම්බරිච් එක මේ වෙන්න. ඇම්බරිච් එක යථා තත්ත්වයට පත් වෙන්න අපිත් අඹරන්න ඕන. දැන් මෙහෙම අඹරපු රෙද්ද මෙහෙම අඹරලා තියෙන රෙද්ද නැවත යථා තත්ත්වයට පත් වෙන්න අපි මොකද්ද කරන්න ඕන? අනිත් පැත්තෙන් අඹරන්න ඕන. මං කියන දේ පැහැදිලිද? හරි සතුටුයි අප්පා. දැන් මොකද කරන්නේ? x බෙදනවා 10. සමාන කරනවා 8 බෙදීම 4. 10 මේ පැත්තට යනවා. වැඩි කිරීම 10. ලේසි. 4 වරක් 1යි 4 වරක් 2යි 2 වරක් 10 කීයද? උත්තරේ දින කීයද? උත්තරේ දින 20යි. අත උසන්න මේක ආපු දරු. හරි. ඊළඟ ක්‍රමය ඊළඟ ගානය ගන්න. බලමු මේක හදන්නේ කොහොමද? ඊළඟ ගාන. ලියන්න. ඊළඟ ගාන ලියන්න. හරි ලියන්න. මිනිසුන් 6 දෙනෙක් දින 4කදී කළ හැකි මිනිසුන් 6 දෙනෙක් 4කදී කළ හැකි වැඩක් මෙන් මිනිසුන් 6 දෙනෙක් දින 4කදී කළ හැකි වැඩක් මෙන් 3 ගුණයක වැඩක් මිනිසුන් 6 දෙනෙක් දින 4කදී කළ හැකි වැඩක් මෙන් 3 ගුණයක වැඩක් 3 ගුණයක වැඩක් අවසන් කිරීමට මිනිසුන් දෙනෙක්ට දින කීයක් ගත වේද? මිනිසුන් 9 දෙනෙක්ට නියමයි 40 ඉවරයි. 9 දෙනෙක් දින කීයක් ගත වේද? මිනිසුන් 9 දෙනෙක්ට දින කීයක් ගත වේද? නියමයි. හදන්න පුතේ. ගාන හදලා නැගිටින්න එච්චරයි වෙන්න ඕන. නැවත මං ගාන කියන්නම්. මිනිස්සු 6 දෙනෙක්ට දින 4කදී කළ හැකි වැඩක් මෙන් 3 ගුණයක වැඩක්. මිනිස්සු 6 දෙනෙක්ට දින 4කදී කළ හැකි වැඩක් මෙන් 3 ගුණයක වැඩක්. අවසන් කිරීමට මිනිස්සු 9 දෙනෙක්ට දින කීයක් ගත වේද? 9 දෙනෙක්ට දින කීයක් ගත වේද? හරි. සුපිරි. වාඩිලා ඉන්න දෙන්න එපා පුතේ. කිසිම කෙනෙක්ට වාඩිලා ඉන්න දෙන්න එපා. උදව්වක් දෙන්න පුතේ. උදව්වක් දෙන්න. උදව්වක් දෙන්න නිකන් වාඩිලා දෙන්න එපා කිසිම කෙනෙක්. හරි. වාඩි වෙන්න පුතේ. සුපිරි. මේක හදන්න ලේසි මොකද්ද? මේ නිකමට කියන්නේ මේ ගාන හදන්න ලේසි මොකෙන්ද? වීදියේ ක්‍රමයේ සුපිරි. මේ ගාන හදන්න වීදියේ ක්‍රමයේ සුපිරි. ඔන්න බලන්න ගාන හදන හැටි බලා ගන්න. වීදියේ ක්‍රමයේදී මං ගිය සතියේ ඉගෙනුවා පුතේ. මේ ප්‍රතිලෝම සමානුපාත රාශීන් දෙකේ සෑම විටම ගුණිතය මොකද්ද වෙන්නේ? නියතයක්. ප්‍රතිලෝම සමානුපාත රාශීන් දෙකේ සෑම විටම ගුණිතය මොකද්ද වෙන්නේ පුතේ? නියතයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. මිනිසුන් ගණන දින ගණනෙන් වැඩි කරාම හැම තිස්සෙම එම වැඩේට ඒක මොකද්ද වෙන්නේ? නියතයක්. එහෙනම් පුතේ උදයන්ග සර් කල්පනා කරන මෙහෙම බලා ගන්න. මිනිසුන් 6 දෙනෙක් දින 4ක් නේ. එහෙනම් එම වැඩේ මිනිස් දින ගණන. මිනිස් දින ගණන. මිනිස් දින ගණන ගන්න ගිය සතියේ දුන්නා මිනිසුන් ගාන ගුණ කිරීම දින ගණන. මිදි නෙවෙයි මිනිසුන් ගාන ගුණ කිරීම දින ගණන.
එහෙනම් මට කියන්න මිනිස්සු 6 දෙනෙක් දින 4කදී කරන වැඩ ප්‍රමාණය මිනිස් දින කීයද? 24යි. මිනිස් දින කීයද? 24. එමෙන් 3 ගුණයක වැඩක්. එමෙන් 3 ගුණයක වැඩක් කියන්නේ පුතේ මේක වගේ 3 ගුණයක්. නේ? එහෙනම් පුතේ එමෙන් 3 ගුණයක වැඩක්. 3 ගුණයක වැඩක් ගන්න පුළුවන් 24 වැඩි කරනවා 3ෙන් කීයද දන්නේ නැහැ 72යි 24 වැඩි කරනවා කීයෙන්ද පුතේ 3ෙන් එතකොට එනවා මේ 3 ගුණයක වැඩක් කලින් එක වගේ ඒකේ වැඩ ප්‍රමාණය 27යි කලින් එකේ කාර්ය ප්‍රමාණය 24යි නෙසඳු 24 ඒව 3ක් 72යි හරි අපෙන් අහන්නේ මේක ඉවර කරන්න මිනිස්සු 9 දෙනෙක්ට දින කීයක් ගත වෙනවද එහෙනම් පුතේ කෙලිම ගන්න පුළුවන් මිනිසුන් 9කට ගතවන දින ගණන ගන්න පුළුවන් පුතේ 72 බෙදන්න ඕන 9 කීයේ 72 9ෙන් බෙදුවම කීයද පුතේ කීයද 8යි දින කීයද 8යි අතසන්න මේක දරු අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සටහනක් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සටහනක් දාගන්න. තාම මේ ගිය සතියේ රිවිෂන් එක යන්නේ. මතක තියාගන්න මේ රිවිෂන් එක පාඩුවක් නෑ. රිවිෂන් එකකින් තමයි පුතේ මොලේ වර්ධනය වෙන්නේ. සතියේ ගන්නපු නෝට් එක මේ සතියේ මතක් කරේ නැත්තම් මේ සතිය උගන්න බෑ. ඒ හින්දා තමයි සර් රිවිෂන් එකක් කරන්නේ. පොඩි විනාඩි 15ක් 20ක් අරගෙන ගිය සතිය කරපු ගණන් ටිකක් කියලා දෙනවා. එතකොට ගිය සතියේ නෝට් එක උඩට එනවා. පැහැදිලිද? හරි. මෙන්න අවසාන ගාන මේක හැදුව ගමන් අපිට අද පාඩමට යන්න පුළුවන්. ලියන්න. ලියන්න. සෙබළුන් 50ක් සිටින කඳවුරක සෙබළුන් 50ක් සිටින කඳවුරක සෙබළුන් 50ක් සිටින කඳවුරක සෙබළුන් 50ක් සිටින කඳවුරක දින 20කට සරිලන ආහාර ගබඩා කොට ඇත. දින 20කට සරිලන ආහාර ගබඩා කොට ඇත. දින 20කට සරිලන ආහාර ගබඩා කොට ඇත. සෙබළුන් 50ක් සිටින කඳවුරක දින 20කට සරිලන ආහාර ගබඩා කොට ඇත. ගබඩා කොට ඇත. දින 4කට පසු දින 4කට පසු තවත් සෙබළුන් 30ක් දින 4කට පසු සෙබළුන් 30ක් මෙම කඳවුරට පැමිණියේ නම් දින 4කට පසු තවත් සෙබළුන් 30ක් තවත් සෙබළුන් 30ක් මෙම කඳවුරට පැමිණියේ නම් ඉතිරි ආහාර ප්‍රමාණය දින කීයකට සෑහේද? ඉතිරි ආහාර ප්‍රමාණය දින කීයකට සෑහේද? මරු අන්න හදලා ඉවරයි. ඉතිරි ආහාර ප්‍රමාණය දින කීයකට සෑහේද? මරු බා. නියමයි දෝනි. මරු. මම ගාන කියනකොට සමහරව හදලා ඉවරයි. ඕකට තමයි කියන්නේ පුතේ ඉගෙනීම කියලා. අන්න හදලා ඉවරයි. මරු. ඉතිරි ආහාර ප්‍රමාණය දින කීයකට සෑහේද?
තනියෙන් හදන්න පුතේ. සතිය ආවනම් මේ සතිය පුළුවන් වෙන්න ඕන. වාඩි වෙන්න. හරි. මේ මට මේ පේනවා මේ ගිය සතිය ආපු නැති ළමයින්ට තමයි ඔක තේරෙන්නේ නැත්තේ. ගිය එක දිගට පන්ති ආපු ළමයින්ට මේක පටස් ගාලා තේරෙනවා. මොකද මුන් දන්නෝ ට්‍රැක් එකේ ඉන්නේ සෙට් එක මන් දන්නවා. හරි. හොඳට අහගෙන ඉන්න පුතේ. හොඳට අහගෙන ඉන්න පුතේ. මෙතන වගන්තිමේ ස්වරූපෙන් ගියොත් තමයි මේක ලේසි. වීජ්‍ය ක්‍රමයෙන් යන්නත් පුළුවන්. මේක වගන්ති ස්වරූපෙන් යන එකට පට්ට ලේසි. ඔන්න බලන්න උදයන්ග සර් තර්ක කරන විදිය බලාගෙන ඉන්න. සෙබළුන් 50කට දින 20කට අවශ්‍ය ආහාර සෙබළුන් 50කට දින 20කට සරිලන ආහාර ගන්න විලි ලැජ්ජයි 50 වැඩි කරන්න ඕන කීයෙන්ද 20ෙන් 50 වැඩි කරනවා 20ෙන් කීයද පුතේ 1000යි දැන් මගෙන් අහන්න එපා ඔය 1000 එකකේ මොකද්ද කියලා මට කියන්න බෑ සෙබළුන් 50කට දින 20කට සරිලන ආහාර 50 වැඩි කිරීම 20 50 වැඩි කිරීම 20 හරිද පුතේ හරි ඊළඟට කියනවා දවස් 4කට පසු එතකොට දවස් 4ක් මුන් බඩගින්නේ හිටියද නෑ මට කියන්න දවස් 4ක් මුන් බඩගින්නේ හිටියද නෑ දවස් 4ක් බඩගින්නේ හිටියේ නෑ දවස් 4ක් කෑවා එහෙනම් දැන් අපි බලන්න ඕන දවස් 4කට පස්සේ කොච්චර කාලද කියලා එහෙනම් බලමු දින 4කට සෙබළුන් 50 දෙනෙක් ගත් ආහාර පුතේ සෙබළුන් 50ක් දින මුකා හිටියේ නෑනේ දින 4ක් කෑවා එහෙනම් පුතේ 50 වැඩි කරනවා 4 කීයේ 200 ඒ වෙනකොට ආහාර කාල 200ක් ඇත්තටම පුතේ 1000ක් තිබුණා 1000ක් වුණා 200ක් කෑවා එහෙනම් මට කියන්න ඉතිරි ආහාර ප්‍රමාණය කීයද ඒ පුතේ ඉතිරි ආහාර ප්‍රමාණය කීයද පුතේ 1000න් අඩු කරනවා කීයද 200 1000න් අඩු කරනවා පුතේ කීයද 200 එහෙනම් ඉතිරි ආහාර ප්‍රමාණය කීයද 800යි ඉතුරු ආහාර ප්‍රමාණය 800 හරිනේ එතකොට පුතේ දවස් 4කට පස්සේ කැම තියෙන ඔච්චර දවස් 4කට පස්සේ තවත් 30ක් ඔතෙන්ට ආවා ඒ 50ක් හිටියා 30ක් එනවා ඔක්කොම කීයේ 50ක් හිටියා 30ක් කඩාගෙන වදිනවා කීයක් තියෙනවද දැන් 80 එහෙනම් අපෙන් අහන්නේ 80 දෙනාට මේ ආහාර ප්‍රමාණය සරල දින ගන්න නේ එහෙනම් උදයන්ග සර් ගන්නවා ඉතිරි ආහාර සෙබළුන් 80කට සරිලන දින ගණන 800 බෙදනවා කීයද පුතේ 80 සෙබළු 80කට සරිලන දින ගණන ගන්න 880න් බෙදනවා බිඳුවට බිඳුවයි 88න් බෙදුනම කීයද පුතේ දින 10යි එහෙනම් පුතේ දින 10ක් ඉතිරි ආහාර වලින් ජීවත් වෙන්න පුළුවන් දින 10ක් පුළුවන් අත උසන්න මේක තේරුණු කට්ටිය මරු ලියා ගන්න පුතේ අඩුපාඩුවක් තියෙනවා ගිය සතිය ආපු නැති දරුවෙක් හරි ගිය සතිය ආපු නැති දරුවෙක් හරි
තේරුම් නැති දරුවෙක් හරි ඉන්නවනම් මේක ලියා ගන්න. හරි. තා ගානක් ඕනද? අත උස්සන්න එයින් ගානක් ඕන කියන කාණ්ඩේ. අත උස්සන්න එයින් ගානක් ඕන කියන කාණ්ඩේ. ඕන. right. දෙමු. දැන් අවසාන ගාන මෙතනින් ප්‍රතිලෝම සමානුපාත ඉවරයි. ප්‍රතිලෝම සමානුපාත අවසාන ගාන අද මම යනෝ වට ප්‍රස්ථාර දත්ත නිරූපණය කියන පාඩමට යනවා. ලියන්න. ගවයින් 25කට ගවයින් 25 දෙනෙකුට ගවයින් 25 දෙනෙකුට දින 40කට අවශ්‍ය ආහාර ගබඩා කොට ඇත. ගවයින් 25කට දින 40කට අවශ්‍ය ආහාර ගබඩා කොට ඇත. ගවයින් 25කට දින 40කට අවශ්‍ය ආහාර ගබඩා කොට ඇත. ගබඩා කර ඇත. හරි. දින 40කට අවශ්‍ය ආහාර ගබඩා කොට ඇත. දින 10කට පසු දින 12ක් දාන්නකොට දින 12ක් දින 12කට පසු දින 12කට පසු දින 12කට පසු මේ ඉන්නේ ගන්නනේ. හරි. දින 12කට පසු ගවයින් එකොළොස් දෙනෙක් ගවයින් 11 දෙනෙක් වෙනත් ගොවිපලකට මාරු කරන යවන ලදී. ගවයින් 11 දෙනෙක් වෙනත් ගොවිපලකට මාරු කරන යවන ලදී. මාරු කරන ලදී. එසේනම් ඉතිරි ආහාර ප්‍රමාණය අදලි ඉවරයි. ඉතිරි ආහාර ප්‍රමාණය දින කීයකට සෑහේද? මරුබ. ඉතිරි ආහාර ප්‍රමාණය දින කීයකට සෑහේද? ඉතිරි ආහාර ප්‍රමාණය දින කීයකට සෑහේද? නැකරින් පුතේ නියමයි.
හරි වාඩි වෙන්න. හරි බලා ගන්න. මේ උත්තරේ කීයද ආවේද ඕනි 50යි. අත උස්සන්න 50 ආපු දරුවෝ. දින 50කට කෑම සරලා යනවා. very good. ඔබ හදිස්සියෙන් හරි පුතේ ගොවිපලක් කරන දවසක මේවා ගොඩාක් වටිනවා. ගොවිපලක් නෙවෙයි යුද හමුදා ශ්‍රේණිධාරියෙක් හොඳ බැඩ්ඩෙක් වෙලාවට ඒ සෙබළුන්ට අවශ්‍ය ආහාර ප්‍රමාණය ගැන ඔබට තාක්ෂේරුවක් තියෙන්න ඕන. නේද? ඔව් කියන්නකෝ. ඔව්. හරි. ඔන්න බලන්න සර් ගාන හදනවා. චුටි. බලාගෙන ඉන්න. හරි. සුදු බලාගෙන ඉන්න. මෙන්න බලාගෙන ඉන්න. මොකද්ද පුතේ මාතෘකාව? හරක්නේ. හරක් 25කට දින 40කට සරලන ආහාරනේ. මොනවා හරි ලියන්න වගන්තිටයක් ලියන්න. හරක් 25කට දින 40කට අවශ්‍ය ආහාර 25 වැඩි කිරීම 40 කීයද පුතේ 1000යි. අත උස්සන්න ඒක ආපු දරුවෝ. හරක් 25කට දින 40කට අවශ්‍ය ආහාර එහෙනම් උත්තරේ කීයද පුතේ 1000යි. ඊළඟට කියනවා දින 4කටද 8කටද දින 12කට පසු දින 12ක් මුන් බඩගින්නේ හිටියද? නෑ දින 12ක් කෑවනේ පුතේ. මේ සංසිද්ධිය වෙලා තියෙන්නේ දින 12කට පසු. එහෙනම් පුතේ දින 12ක් හරක් 25ක් ආහාර 12 වැඩි කිරීම 25යි. 12 වරක් 25 කීයේ? කීයද? 300යි. 12 වරක් 25 කීයද පුතේ? 300යි. එහෙනම් පුතේ ඔක්කොම ආහාර 1000ක් තිබුණා. දින 12කදී මුන් කාලා තියෙනවා 300ක්. මට කියනවා ඉතිරි ආහාර ප්‍රමාණය. ඉතිරි ආහාර ප්‍රමාණය ගන්න පුළුවන්. 1000න් අඩු කරනෝ 300ක්. කීයේ? 700යි. 1000න් 300ක් අඩු කරාම කීයද පුතේ? 700යි. 1000න් 300ක් අඩු කරාම කීයද පුතේ? 700යි. ඒක හරි. ඒක හරිනේ. හරි. දැන් අපෙන් අහනවා තව සෙබළු 11ක් ඔතනින් අයින් කරාලු. මොකක් හරි රෝගයක් හරි සාමාන්‍ය පුතේ කඳ උරු වල හරි මම දැන් කඳ උරේ සීන් එකේ හිටියේ. ආගෙන සාමාන්‍ය පුතේ හරක් එහෙම මේ ලෙඩ වුණාම ඔය කුර ලෙඩ අනම්මනම් උණ වගේ හැදුණු ගමන් ඒට කට්ටිය අයින් කරනවා. ගොවිපලෙන් අයින් කරනවා. අන්න ඒ වගේ හරක් 11ක් අයින් කළා. එතකොට දැන් ඉන්නේ කීයද හරක්? 14. අපෙන් අහනවා 14 දෙනාට තියෙන ආහාර ප්‍රමාණය දින කීයකට සෑහෙනවද? එහෙනම් ගන්න මොකද කරන්නේ පුතේ? එහෙනම් පුතේ හරක් 14 දෙනෙක්ට සරිලන දින ගණන 700 බෙදනවා 14න්. 714න් බෙදුවම කීයද? 714න් බෙදුවම කීයද? ඇහෙන්නේ නැහැ පුතේ. 4ක් 1යි 4ක් 2යි 102න් බෙදුනම කීයද? 50. එහෙනම් පුතේ දින 50යි. අත උස්සන්නේ ඒක ආපු දරුවෝ. අවංකෙන් මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. හොඳේ. අවංකෙන් මේක ආවනම් ඔබ සැබෑ දක්ෂයෙක්. හරි. ඔතනින් පුතේ ප්‍රතිලෝම සමානුපාත පාඩම අවසන්. මොනවා හරි අභ්‍යාස කරනකොට මොනවා හරි ප්‍රශ්න ඇති වුණා නම් අභ්‍යාස කරනකොට මොනවා හරි ප්‍රශ්න ආවනම් දැන් ඔබට අවස්ථාව තියෙනවා සර්ගෙන් අහන්න පුළුවන්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අභ්‍යාස කරනකොට මොනවා හරි ප්‍රශ්න ආවනම් අහන්න පුළුවන්. ප්‍රශ්න ඉන්නේ පැයිස ප්‍රශ්න කළා. නේ? ආගෙන ප්‍රශ්න ඉන්නේ පැයි ප්‍රශ්න කළා. හොඳට අහගෙන ඉන්න පුතේ. දැන් ඔයාලගේ සීනියර් බැච් එකට සීනියර් බැච් එක මේ වෙනකොට හෙට නෙමෙයි අනිද්දා. විශේෂ දිනයක් ඒ කට්ටියන්ගේ සාමාන්‍ය පෙළ ගණිතය. සඳුදා. මෙන්න දැන් කොල්ලෙක් කතා කරලා මට කියනවා සර් අනේ බුදු සර් බුදු බවත් වෙනවලු. මං කිව්වා ඒව ඕනේ නැහැ කියපන් මොකද කාරණේ කියලා. සර් හෙට රැට
ගණන් ටිකක් කියලා දෙන්න පුළුවන්ද? මම පුතේ ඉස්සර පුරුද්දක් වශයෙන් ඔය දැන් මගේ මේ 11 වෙනි අවුරුද්ද ඔය මේ කට්ටියන්ට මතක ඇති අදීසලට එහෙම විභාගෙට උඩින් දවසේ මම ළමයි ගෙන්නගෙන පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. තහනම් මං කරනවා සාමාන්‍යයෙන් එළි වෙන 12 විතර වෙනකම් මම පේපර් එක අරගෙන කොට රෑ කරපු හදන්න බැරි නෑ වැඩක් නැහැ. ඒක කර කර ඉන්නකොට අපේ දෙමාපියෝ නූගත් ලෙස හැසිරෙන්න ගත්තා. දැන් මම සමහරක් වෙලාවට වෙත්ම ගියක් කුලියට අරගෙන ඉන්නයි කරන්නේ. හොර වැඩන්නේ. හරි. හොර වැඩ ප්‍රසිද්ධිය කියන හැටි. දැන් කරන්න තියෙන කිව්වට කමක් නැහැ. දෙමාපියෝ පුතේ දැන් ඒ වගේ තැනකට එනකොට පයින් ඇවිල්ලා ළමයා දාලා යන්න බැරිය. ඒව නෙවෙයි. ගෙදර තියෙන ලොකුම වාහනෙන් එන්නේ. සමහරු අට ට්‍රැක්ටර් වලින් මහා ට්‍රැක්ටර් වලින් එන්න ගත්තා. මුළු ගමම දන්නවා මෙතන දැන් පන්තියක් කරනවා. ඊට පස්සේ ගමේ මිනිස්සු හොයන්න ගන්නවා. ඒ හින්දා අපේ මහා ගෙදර වට දානවා. ඔව් හරි තනි කරම යුද්ධයක්. මම නැවතුව වැඩේ. නාතල මං කිව්වා දැන් මේ පාර දෙන්න පුළුවන් දැනුම මං උපරිම දුන්නා. මං ගෙස් කරන්නේ නැහැ. මට පේපරේ පිට කරන්නෙත් නැහැ. ලැබුණත් මං ළමයින්ට දෙන්නේ නැහැ. ඒ මගේ ප්‍රතිපත්ති. සාමාන්‍ය පුතේ ගුරුවරයෙක්ට නෙමෙයි ඕනම කෙනෙක්ට ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. දැන් හිතන්න මට අද රැයට කොළඹින් පේපරේ එනවා. පේපරේ මේ වෙනකොට පිට වෙලා තියෙන්නේ. මට ගන්න එක ඉතාම සිම්පල් දෙයක්. පුළුවන් කියලා හිතමු. අර මං දීලා මොනෝ කරන්නේ? දීලා මෙයා පාස් වුණා කියලා හිතමු. ඒ ළමයා උසස් පෙළට ගියාම නන්නත්තරයි පුතා. පේපරයක් දෙනවා කියන එක මම හෙන ගහනවා වගේ අපරාධයක්. හෙන ගහන අපරාධයක්. ඒ නිසා මට පේපරේ ලැබුණත් මං දෙන්නේ නැහැ කියලා කිව්වා. සමහර ළමයි ඉන්න මේ බෙලියත්තේ මහා ගොන් ළමයි සෙට් එකක් ඉන්නේ. අර සර් පේපරේ දෙනවා. ඒ නිසා යන්න ඕන. අනාගත කට්ටිය බොහෝමයි. පේපරේ දෙනවා කියලා ගිහිල්ලා අනාගත කට්ටිය බොහෝමයි. ඒ නිසා පුතේ හොඳට මතක තියාගන්න. මම පේපරේ ගෙසින් දෙන්නෙත් නැහැ. මම කියනවා මේ වගේ ගණන් ටිකක් එනවා. මම මෙහෙම කියනවා. කුලක ගණනක් නොමයි. අනිවාර්යෙන් එනෝනේ බා. වර්ගද සමීකරණ ගණනක් එනෝමයි. ප්‍රශ්න ගණනක් ඔච්චරයි කියන්න පුළුවන්. හරි. අනිත් එක තමයි පුතේ මෙච්චර කල් වැඩ නොකරපු ළමයිට දැන් හෙට ඉරිදරෑ පන්ති දැම්ම කියලා ගණන් කියලා දුන්න කියලා ඌට ගණන් තේරුම් කරන්න බෑ. නිකන් මෝඩ වැඩක්. ඒ නිසා දැන් නම් ඉතින් උදේ 2ට එන්න කිව්වත් අද එනවා. දැන් මං ගෲප් එකට මැසේජ් එකක් දැන් වෙනද පුතේ කෝල් එකක් දීලවත් ගෙන්න ගන්න බැරි මිනිස්සු. දැන් අද මං කෝල් එකක් දානවා හෙට උදේ 2 වෙනකොට අපේ ගෙදරට එන්න. දෙමාපියෝ ඔක්කොම ඇවිල්ලා දැන් තමයි උනන්දුව ගහලා තියෙන්නේ. දැන් වැඩක් නැහැ. දැන් මේ වෙනකොට දෙන්න ඕන දැනුම ගිහිල්ලා ඔක්කොම ඉවරයි. දැන් ආයිමත් දැනුම පුරවන්න පුළුවන් කාලයක්. ඒ නිසා මගේ පුතාලට කියන්නේ පුළුවන් තරම් වැඩ කරන්න. අඩුම මාසෙකින් විභාග ලියන සෙට් එක ඉන්නේ ඉහළ බැච් එකේ. උන්ට තා මාස 6කින් ජනවාරි 23 විභාගේ පටන් ගන්නවා. තව දැන් මේ කරන්නේ ජුනි ඉවරයිනේ. ජූලි ඊළඟට මොකද්ද? අගෝස්තුනේ. අගෝස්තු. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද කියලා මුන් දන්නේ නැහැ. හරි ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, ඩිසැම්බර්. මාස 6න් විභාග ලියනවා. ඊළඟට එන්නේ ඔයාලා. ඔයාලට කොච්චර කල් තියෙනවද? ඔයාලා තියෙන්නේ මාස 9යි. අවුරුද්දක් නැහැ. ඔයාලගේ විභාගේ ගන්නව කෙලින්ම අගෝස්තු වලට ගන්න. තරහ වෙන්න එපා. මේක තමයි ඇත්ත ස්වභාවය. මොකද සාමාන්‍ය පෙළ තියන්න කාලේ ටුට්ටක් අඩු කරන්න හදා. ඒ නිසා අඩුම කාලෙකින් විභාග ලියන සෙට් එක ඉහළ බැච් එක. ඊට පස්සේ බැච් එක ඔබ. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට තියරි ටික ඉවර කරගන්න. පුළුවන් තරම් ඉක්මනට වැඩ ටික දාන්න. සෙල්ලම් රජයේ සමහර වෙලාවට ගන්න තීරණ දන්නෝනේ. ඒ රජයේ ගන්න තීරණ ගැන ඔයාලට කියන්න ඕනේ නැහනේ. සමහරක් වෙලාවට මෙහෙම පුළුවන්. මාස 5න් උනත් තියන්න පුළුවන් ඕක. ඒ වගේ මහා අමුතු තීරණ ගන්න. ඒ හින්දා පරිස්සම් ලෑස්තිලා හරි. මේ තාම ඉතින් බෙලියත්තේ ළමයින්ට ඔය තේරුන්නේ නැහැ. බෙලියත්තේ ළමයි ඔහේ ගණන් අත ගන්නවා. කතා කරලා වැඩක් නැහැ. හරි. ඒක කතා කරලා වැඩක් නැහැ. හරි. ගන්න පුතේ. අමාරු ප්‍රශ්න තියෙනවා නම් අහන්න.
ආයි කියනවා. ගෙදර ප්‍රශ්නයක් හරි කමන්නේ. කිත්මින අමාරු ප්‍රශ්න මොකුත් නැද්ද? ගෑල් ළමයි අමාරු ප්‍රශ්න මොකුත් නැහැ. මම ඊළඟ පාඩමට යන්න හදා. අදීශලට රදීශලට අපේ පිටිපැත්ත සදීප්ලට මුකුත් නැහැ. සුදු මහත්තයෝ බුසඳලාට මුකුත් අමාරු ප්‍රශ්න නැහැ. නෑනේ? ගෑල් ළමයි නෑනේ? අවුල අභ්‍යාස ටික කරාද? සුදු නෝනා අභ්‍යාස ටික කරාද? අමාරු ප්‍රශ්න අහුන්නේ නෑනේ? රයිට්. එහෙනම් ලියන මාතෘකාව. අර්ථ නිරූපණය. 11 වෙනි පාඩම. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න පුතේ. මහත්තයෝ අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න. දත්ත නිරූපණය. අලුත් පාඩමක් අලුත් පිටුවකින් පටන් ගන්න. දත්ත නිරූපණය. දත්ත නිරූපණය. හරි. දත්ත නිරූපණය. හරි පුතේ. දත්ත නිරූපණය. ප්‍රධාන මාතෘකාවක් ඉරි දෙකක් ගහන්න අලුත් පිටුවකින් පටන් ගන්න. ප්‍රධාන මාතෘකාව දත්ත නිරූපණය. හරි. ජටිල ලියන්න මෙහෙම. මෙම ඒකකයේ යටතේදී යටිල් යන්න මෙහෙම. මෙම ඒකකයේ යටතේදී මෙම ඒකකයේ යටතේදී අප අධ්‍යයනය කරනු ලබන්නේ මෙම ඒකකයේ යටතේදී අප අධ්‍යයනය කරනු ලබන්නේ අප අධ්‍යයනය කරනු ලබන්නේ අධ්‍යයනය කරනු ලබන්නේ වට ප්‍රස්ථාර නිර්මාණ සහ වට ප්‍රස්ථාර නිර්මාණය සහ එමගින් දත්ත අර්ථකථනය කිරීමයි. වට ප්‍රස්ථාර නිර්මාණය සහ එමගින් දත්ත අර්ථකථනය කිරීමයි. එමගින් දත්ත අර්ථකථනය කිරීමයි. හරි. පෑන පැත්තකින් තියන්න චූටි. සෙල්ලම් කරන්න එපා. කෙලින්ම විභාගයට අහන්න පුළුවන් ප්‍රශ්නයක් වට ප්‍රස්ථාර. මේ පාඩමේදී අපි කතා කරන්නේ පුතේ වට ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීම සහ වට ප්‍රස්ථාරයකින් දත්ත ලබා ගන්නේ කොහොමද? මේ පාඩමේදී කතා කරන්නේ පුතේ වට ප්‍රස්ථාරයක් නිර්මාණය කිරීම සහ වට ප්‍රස්ථාරයකින් දත්ත ලබා ගන්නේ කොහොමද කියලා. මගේ පුතාලා මට අද උදව් කරොත් මම මේක අද දවසේ තා පැයක් තියෙන පැයක් ඇතුළත මම මේක ඉවර කරනවා. හැබැයි උදව් කරන්න ඕන. සර්ට අප් එක දෙන්න ඕන. තේරුණානේ? වට ප්‍රස්ථාර කියන්නේ පට්ට නෝන්ඩි පාඩමක්. මේකේ උගන්වන්න තියෙන එකම එක තර්කයයි. මතකදර ප්‍රතිශතවල අපි ඉගෙනුවා අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? අන්නේ තර්කයෙන් ඕනම වට ප්‍රස්ථාර ගානක් හදන්න මං කියලා දෙනවා. ඕනම ගානක් සාමාන්‍ය පෙළ නෙවෙයි ඕනම මට්ටමේ ගානක් හදන්න තියෙන එකම තර්කය තමයි අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? පැහැදිලිද? එහෙනම් මේ පාඩමේදී අපි අධ්‍යයනය කරන්නේ පුතේ වට ප්‍රස්ථාරයක් ඇඳීම සහ වට ප්‍රස්ථාරයකින් දත්ත අර්ථකථනය කිරීම. දත්ත කොහොමද කථනය කරන්නේ කියලා අපි කතා කරමු. පැහැදිලිද?
එහෙනම් අනුමාත්‍රකාව ලියන්න. වට ප්‍රස්ථාර නිර්මාණය කිරීම. අනුමාත්‍රකාව ලියන්න. වට ප්‍රස්ථාර නිර්මාණය කිරීම. අනුමාත්‍රකාව ලියන්න. වට ප්‍රස්ථාර නිර්මාණය කිරීම. වට ප්‍රස්ථාර නිර්මාණය කිරීම. හරි. සියලු දෙනා පෑන් පැත්තකින් තියන්න. සියලුම දෙනා පෑන පැත්තකින් තියන්න. දැන් ඔන්න උදයංග සර් කියලා දෙනවා කොහොමද වට ප්‍රස්ථාරයක් අඳින්නේ කියලා. ඉංග්‍රීසි මීඩියම් ළමයි කවුරු හරි ඉන්නවද? ඉංග්‍රීසි මීඩියම් කියන්න බලන්න වට ප්‍රස්ථාර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? pie charts. PIE. pie charts. වට ප්‍රස්ථාර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ අනිවාර්යෙන් මේ පාර ඉංග්‍රීසි පේපරේට ඇවිල්ලා. මේ පාර ඉංග්‍රීසි පේපරේ අධ්‍යයනය කරපු කවුරු හරි ඉන්න chart එකේ කියලා හිටියට අපේ තීක්ෂණ සර් කිව්වා pie charts එනවා කියලා ආවා. ඒ වගේම ආවා. එහෙනම් හොඳට මතක තියාගන්න. දැන් ඔන්න උදයංග සර් කියලා දෙන්නේ වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්නේ කෙසේද? පට්ට නෝන්ඩි පට්ට ලේසි. පෑන පැත්තකින් තියලා සියලු දෙනාම මගේ මේ ක්‍රියාකාරකමට උදව් කරන්න. මං කිව්වනේ ඔයාලගේ උදව්ව මට දෙනවා නම් මම මේ පාඩම අදින් ඉවර කරනවා. ඔයාලා උදව් කරන්න ඕන. එක්කෙනෙක් කතා කරලා එහෙම බෑ. වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා සුපිරියට කියලා දෙනවා. ආගෙන ඉන්න. හරි. මෙන්න පුතේ ඉස්සෙල්ලා වට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්න කලින් සංඛ්‍යාත ව්‍යාප්තියක් අපි ගොඩනගා ගන්න ඕන. බලාගෙන ඉන්න. අපි බලමු ළමුන් කීප දෙනෙකුගෙන් කැමැතිම විෂය ළමුන් කීප දෙනෙකුගෙන් කැමැතිම විෂය පිළිබඳව අපි පරීක්ෂණයක් කරා. මේ කැමැති ළමුන් ගණන කැමැතිම විෂය සහ කැමැති ළමුන් ගණන අපි සාමාන්‍යයෙන් පරීක්ෂණයක් කරනකොට මේ වගේ වගුවක් ඇඳගෙන තමයි යන්නේ. අපි ළමයි කීප දෙනෙක් අරගෙන කැමැතිම විෂය පිළිබඳව අහනවා. කැමැතිම විෂය පිළිබඳව අහනවා. ඇහුවට පස්සේ ලැබුණු තොරතුරු අනුව මෙන්න මේ වගුව සකස් කරනවා. මේ වගුව සකස් කරනවා. පොඩක් බලාගෙන ඉන්න. වටපිට බැලුවොත් තේරෙන එකක් නැහැ. හරි. පළවෙනි එක සිංහල ගණිතය විද්‍යාව ඔයාලා කවුරු කැමති? ඉංග්‍රීසි එකක් කියන්න. කම්පල්සරි සබ්ජෙක්ට් නැතුව මේන් සබ්ජෙක්ට් එක ඉතිහාස. ඉතිහාස කවුරු කරන්න ඕනේ? ඉතිහාසය. හරි ඇති. දෙමළ කම්පල්සරි කියන්නේ දෙමළ බකට් විෂයක් නේ. ආගිනේ. බකට් විෂයක් නේ. ඒක බකට් වලින් තෝරගන්න පුළුවන් නේ. දෙමළ අයින් කළ වෙන එකක් ගන්න පුළුවන් නේ. නමුත් ගණිතය අයින් කළ වෙන එකක් ගන්න බෑනේ. එහෙමනම් ගන්න ඕනේ. ආගිනේ. මේවට කියන්නේ ප්‍රධාන විෂයන්, හර විෂයන්. සිංහල, ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, ඉතිහාසය. හර විෂයන් 5යි. මේවා අනිවාර්යෙන් අයින් කරන්න බෑ. ඒවා අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ සිංහල වලට කැමති 20ක්. ගණිතයට කැමති මං 80ක්. අනේ ඉන්න. අනේ විද්‍යාවට කැමති 60ක්. ඉංග්‍රීසි වලට කැමති 40ක්. 40යි. ඉතිහාසයට කැමති 160ක්. නෑ ඉතිහාසයට කොට දෙනෙක් කැමති. එනකට කැමති. හරි. මම දන්නවා ගණිතයට කියලා. නමුත් ගණන් පන්තියට මම කරන්න ඕනේ නෑනේ. ඒකයි මම ඉතිහාසයට වැඩි කරේ. ආගෙන. ගොන් වෙන්නේ නැතුව ඉන්න. ආගෙන. එහෙනම් පුතේ ආගෙන ඉන්නකෝ. සිංහල වලට 20යි. ගණිතයට 80යි. නිකමට බලමුකෝ. විද්‍යාව 60යි.
ඉංග්‍රීසි 40යි. ඉතිහාසය 60. 160. දැන් මේක වට ප්‍රස්ථාරයක අඳින්න ඕන. දැන් ළමයෙක් අහන්න පුළුවන් මොකටද සර් වට ප්‍රස්ථාරයක් අඳින්නේ? ඒක දැම්ම කියලා දෙන්න බෑ අහන් ඉන්න. දැන් ඔන්න මෙන්න මේ දත්ත ටික වට ප්‍රස්ථාරයකට ගන්න හදන්නේ. මොකද ගන්න හදන්නේ? වට ප්‍රස්ථාරයකට ගන්න හදන්නේ සියලුම දෙනා පෑන් පැත්තකින් තියන්න. සියලුම දෙනා පෑන් පැත්තකින් තියන්න මම ලස්සනට කියලා දෙනවා කොහොමද වට ප්‍රස්ථාරයකට ගන්න කියලා. හරි. ඉස්සෙල්ලම අපි හොයන්න ඕන පුතේ මෙන්න මේක. ඉස්සෙල්ලම අපි හොයන්න ඕන සිංහල විෂයට අදාළ කේන්ද්‍රික කෝණය. පුතාලා දන්නවනේ දැන් වට ප්‍රස්ථාරයක් මෙහෙම ඇඳම මෙහෙමනේ ඇඳෙන්නේ. මෙන්න මේ කේන්ද්‍රික කෝණය හොයා ගන්න ඕන. එක්කෙනාගේ කේන්ද්‍රික කෝණ හොයාගන්න වට ප්‍රස්ථාරයක් අඳින්න ලේසි. නැත්නම් වෙන විදියකුත් නැහැ. අනිවාර්යෙන් කේන්ද්‍රික කෝණ ටික හොයා ගන්න ඕන. නේ පුතේ. එහෙනම් ඔන්න දැන් ඊළඟ මැච් එක තමයි කේන්ද්‍රික කෝණ හොයන විදිය. කෙටි ක්‍රමයකුත් තියෙනවා. මං කෙටි ක්‍රමයේ දැම්ම කියලා දෙන්නේ. කෙටි ක්‍රමයේ දැම්ම කියලා දුන්නොත් ඔයාලා හොඳ ක්‍රමයේ ඉගෙන ගන්න නැහැ. ඒ නිසා මම කෙටි ක්‍රමයේ දැම්ම කියලා දෙන්නේ නැහැ. ගණන් හදනකොට මං කෙටි ක්‍රමයේ කියලා දෙන්න. ආගෙනින්. මෙන්න තර්කේ. තර්කේ තමයි මෙන්න මේක. අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? මොකද තර්කේ? ඇහෙන්නේ නැහනේ. අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? ඔන්න බලන්න තර්කේ බලන්න. ඔක්කොම එකතුව කීයද? මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? 360. මේ ටික ඔක්කොම එකතු කරලා බලන්න 360. 20යි 80යි 100යි 60යි 40යි 100යි 200යි 360. ඔක්කොම මිනිස්සු ඉන්න කීයද? 360. ඔක්කොම මිනිස්සු කීයක් ඉන්නවද පුතේ? 360. හරි. දැන් අපි බලන්න ඕන කොහොමද කේන්ද්‍රික ඛණ්ඩය ගන්නෙ? ගන්නෙ මෙහෙමයි. ඔන්න බලන්න තර්කේ. ඔන්න ඔහම චූටි වගු කෑල්ලක් අඳින්න. මුල් හරි අඳින්න ඊට පස්සේ ඕනෙම නැහැ. නිකන් මුල් හරි අඳින්න. අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? ඔන්න බලන්න. 360කින් 20ක් නම් 360න් මිනිස්සු 360ක් ඉන්නවා. 20යි. 360කින් 360යි ළමයි 360න් 20ක් කැමති නම් මට කියන්න වට ප්‍රස්ථාරයක සම්පූර්ණ අංශක කීයක් තියෙනවද? ඇන්නේ අංශක කීයද? 360. එහෙනම් පුතේ අංශක 360කින් කොච්චරද? කරුමේ කියන්නේ දෙන්නම 360 වුණා. හැම ගානකම එහෙම වෙන්නේ නැහැ. මේකෙන් හරි ලේසි. මේකත් 360යි මේකත් 360යි. ඒ ගැන හිතන්න එපා. ආගෙන මිනිස්සු 360කින් 20ක් ළමයි 360කින් 20ක් සිංහල වලට කැමති. හරි. එහෙනම් අංශක 360න් කීයක් මූට වෙන් කරන්න ඕනද? අච්චරකට මෙච්චරක් නම් මෙච්චරකට කොච්චරද? පැහැදිලිද? දැන් දානවා පුතේ හරස් ගුණිතේ. උඹලා දන්නවා අර අනුලෝම සමානුපාත මතකනේ? අර ප්‍රතිශත වල දිගන්නේ. රයිට්. දැන් x ලිව්වා. බලාගෙන ඉන්න. x එක්ක ඉන්න එක යටට දානවා. x එක්ක ඉන්න එක යටට දාලා අනිත් දෙන්න ಗುಣ කරලා උඩින් දානවා. ඕකනේ තර්කේ. x එක්ක ඉන්න එක යටට දාලා x එක්ක සම්බන්ධතාවයේ තියෙන එක යටට දාලා අනිත් දෙන්න ಗುಣ කරලා උඩින් දානවා. බලන්න කැපෙන කැපිල්ල. 360ට 360 කැපුණම අංශක කීයද? 20. තේරුණාද? එහෙනම් මුගේ කේන්ද්‍රික කෝණය කීයද? අංශක 20. මුගේ කේන්ද්‍රික කෝණය කීයද? අංශක 20. හරිද? අත උසන්න තේරුණු කට්ටිය? රයිට්. එහෙනම් දැන් මම හොයනවා ගණිතයේ කේන්ද්‍රික කෝණය. මම දැනටමත් දන්නවා අංශක 80යි. නමුත් හොයන හැටි කියලා දෙන්න. ගණිතයේ කේන්ද්‍රික කෝණ බලා ගන්න හැටි. බලා ගන්න. මිනිස්සු ළමයි 360ක් ඉන්නවා. ළමයි 360න් 80ක් කැමති.
360න් 80ක් කැමති. එහෙනම් ඔක්කොම කෝණවල එකතු අංශක 360යිනේ. 360න් කීයද? අංශක 360කින් කීයද? උඹලා දන්නව පුතේ වට ප්‍රස්ථාරයක ඔක්කොම තියෙන්නේ අංශක 360. අච්චරකට මෙච්චරක් නම් 360කට කොච්චරක් තියෙනවද? එතකොට පුතේ ඕකත් අර විදියටම සුළු කරාම x ලිව්වා. x එක්ක ඉන්න එක යටට දාන්න. අනිත් දෙන්න ಗುಣ කළා උඩින් දාන්න. බලගන්න. 360ට 360 කැපුණම උත්තරේ අංශක කීයද? 80. අත උසන්න තේරුණු කට්ටිය. right. දැන් පුතාලා මෙන්න මේක ලියා ගන්න ඉක්මන් කරලා. ලියන්න. ළමුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්නයක් වගේ ලියා ගන්න. ළමුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම විෂය පිළිබඳ විමසූ විට කැමැතිම විෂය පිළිබඳ විමසූ විට ළමුන් කිහිප දෙනෙකුගෙන් කැමැතිම විෂය පිළිබඳ විමසූ විට කැමැතිම විෂය පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකසා ඇත. ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකසා ඇත. පහත වගුව සකසා ඇත. මෙන්න මේක ඇඳ ගන්න පුතේ. කටුවට ඇඳ ගන්න. මහ ලොකු වෙලාවක් ගන්න එපා. පටස් කාලා ඇඳ ගන්න. අද මට ඕන කොහොම හරි මේ පාඩම ඉවර කරන්න. වගුව ඇඳලා ඉවර කට්ටිය හොයන්න සිංහල වල කේන්ද්‍රික කෝණය කියලා මේක හොයන්න. පළවෙනි ගාන නිසා මේව ලියා ගන්න. ඉස්සරහට ඕන වෙන්නේ නැහැ. සිංහල වල කේන්ද්‍රික කෝණය. කේන්ද්‍රික කෝණය. ඊළඟට ගණිතයේ කේන්ද්‍රික කෝණය. ගණිතයේ කේන්ද්‍රික කෝණය. ඒ විදියට හොයන්න බලන්න විද්‍යාවයි ඉංග්‍රීසි ඉතිහාසය ඉක්මන් කරන්න. සිංහල වල කේන්ද්‍රික කෝණය. ගණිතයේ කේන්ද්‍රික කෝණය. විද්‍යාව කේන්ද්‍රික කෝණය. හොයන්න බලන්න. පුතේ ලේසි තමයි උනා නෑ හොයන්නකෝ. ඔය සංකල්පය ඔලුවට ඕන. සිංහල වල කේන්ද්‍රික කෝණය කියලා උඩින් ලියන්න. ගණිතයේ කේන්ද්‍රික කෝණය කියලා වෙන වෙන ඔක්කොම හොයන්න.
බලන්න පුතේ සිංහල වල කේන්ද්‍රික කෝණය වෙනම ලේසි තමයි කමන්නේ ඒ උන්ට පළවෙනි ගාන නිසා හදහම් පුතේ ගණිතයේ කේන්ද්‍රික කෝණය විද්‍යාව කේන්ද්‍රික කෝණය තර්කයේ පුරුදු වෙන්න අච්චරකට මෙච්චරක් නම් 360කට කොච්චරද අන්න තර්ක අච්චරකට මෙච්චරක් නම් 360කට කොච්චරද අච්චරකට මෙච්චරක් නම් 360කට කොච්චරද අන්න තර්කය එතන තේරුණාද පුතේ දැන් මං ඊළඟට දෙන ගාන උඹලා තනියෙන් හදන්න ඕන කේන්ද්‍රික කෝණ හොයලා උඹ වට ප්‍රස්ථාරෙත් ඇඳලා දෙන්න ඕන හරි එව්වද පුතේ මට කියන්න විද්‍යාවල කේන්ද්‍රික කෝණ කීයද පුතේ විද්‍යාවල කේන්ද්‍රික කෝණ කීයද 60යි ඉංග්‍රීසි වල කේන්ද්‍රික කෝණ කීයද අංශක 40යි ඉතිහාසයේ කේන්ද්‍රික කෝණ කීයද අංශක 160යි අර විදියටම තර්ක කර කර හදා හරි දැන් මේ ඔයාලට කව කටු නැති වුණාට කමක් නැහැ අහගෙන ඉන්න කව කටු නැති වුණත් කමක් නැහැ කෝණමාන නැති වුණත් කමක් නැහැ ගෙදර ගිහිල්ලා මේව පිළිවෙලට අඳින්න බාල මාම එක දුවේ ආන්ගේ ගෙදර ගිහිල්ලා මේක පිළිවෙලට කරන්න දැනට කටුවට හරි මේක කරගන්න මෙන්න මෙහෙමයි කරන්නේ දැන් ඔන්න වට ප්‍රස්ථාරේ අඳින්නේ මෙහෙමයි බලාගෙන ඉන්න චුටි අඳින්න වෘතයක් දැන් ළමයින්ට පුළුවන් වෙන්න ඕන අතින් වෘතයක් අඳින්න කව කට්ට නැත්නම් අතින් හරි ඇඳ ගන්න කටුවට හරි ඇඳ ගන්න හරි මම කියන විදියට කරන්නකෝ අතින් අඳින්න වෘතයක් බිත්තරයක් වගේ උණක් කමන්නේ හැබැයි ලොකුවට අඳින්න කව කටුව ළඟපාත නැත්නම් කව කටුවක් ළඟපාත නැත්නම් අතින් වෘතයක් අඳින්න හරි අතින් අඳින්න දැන් කේන්ද්‍රය ලකුණු කරන්න කව කට්ටෙන් ඇඳනම් කේන්ද්‍රය ඔටෝ එනෝ කේන්ද්‍රය ලකුණු කරන්න කේන්ද්‍රය ලකුණු කරන්න කටුවට හරි කරන්න දැන් මෙන්න මෙහෙම අරයක් ගහන්න අරයක් ගහන්න පටන් ගන්න කිසියම් අරයක් ගහන්න අරය ගහලා බලාගෙන චුටි මෙන්න මෙහෙම අරයක් ගහලා දැන් කෝණමානේ මෙන්න මෙතන තියන්න පුතාලා දන්න කෝණමානේ තියෙන විදිය හරියටම පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂයේ කේන්ද්‍රයේ සිටිනසේ කෝණමානේ ගෙදරදී තියන්න දැන් නැත්තම් බලාගෙන ඊට පස්සේ පළවෙනි එකට අංශක 20යි නේද එහෙනම් මෙතනින් බිඳුව 10 20 අන්නවම තිතක් තියන්න තිත තියලා කෝණමානේ අයින් කරන්න අයින් කළා ආන්නවම ගන්න අංශක 20යි ඔය තමයි මොකද්ද මොනවාද සිංහල හරි ඊළඟට ගණිතය ගහන්නේ මෙහෙමයි බලා ගන්න දැන් කෝණමානේ තියන්නේ මෙතන අනිවාර්යෙන් මේවා නීට් එකට තියෙන්න ඕන හරි විභාගෙදී නම් කෝණමානේ පාවිච්චි කරන්නම වෙනවා කෝණමානේ තියලා
බින්දුව 10 20 30 40 50 60 70 80 තිත තිව්වා 80යි ගණිතය අන්න ඔය විදියට පුතේ එකින් එකට ලකුණු කළා තමයි වට ප්‍රස්ථාරය නිර්මාණය වෙන්නේ. හරි. අන්තිම බලන්න කටුවට අන්න ඉක්මන් කරන්න. කව කටු තියෙන කාණ්ඩේ ලස්සනට කරන්න. කව කටු නැති කාණ්ඩේ ගෙදර ගිහිල්ලා ලස්සනට ඇඳලා මේව කරගන්න. හරි. එක දවසක් ළමයෙක් මගෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. guys එක දවසක් ළමයෙක් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. සර් මේක හරිද කියලා බලාගන්නේ කොහොමද? මං කිව්වා අවසාන 160 නේද? මෙහෙම ගහලා මෙහෙම ගහලා අවසානට ඉතුරු වෙනවා නම් 160ක් අන්න ඔයාගේ වටප්‍රස්ථාරය සාර්ථකයි. ඒ කියන්නේ අවසාන කෝණේ මනින්න ඕනේ නැහැ ඔටෝ එනවා. මෙහෙම එක පැත්තකින් ගහගෙන යනකොට අවසාන කෝණේ ඔටෝ එනවා. තේරුණා? එහෙනම් වටප්‍රස්ථාරය හරි. 100%ක් සාර්ථකයි. වටප්‍රස්ථාරය 100%ක් සාර්ථකයි. හරි. අඳින්න බලන්න ආයුධ තියෙන කට්ටිය අඳින්න බලන්න. ඕනමානය කව කටුව තියෙන කට්ටිය අඳින්න. අනික් කාණ්ඩේ කටුවට ඇඳ ගන්න. ගෙදර ගිහලා ලස්සනට කරගන්න. අනිවාර්යෙන් මේක ගෙදර කියලා අඳින්නම වෙනවා. ගණන් පන්ති එනකොට පුතේ කව කටු පෙට්ටිය අරගෙන එන්න. පුතේ ලබන සතිය එනකොට කව කටු පෙට්ටිය අනිවාර්යෙන් අරගෙන එන්න. හරි. ළමයෙක් අහනවා මේකේ අගේ ලියන්න ඕනද කියලා. කමන්නේ අංශක ලියලා එම ලිව්වට කමක් නැහැ. සාමාන්‍යයෙන් එම ලියන්න ඕනේ නැහැ. හරි. හරි. දැන් ඔන්න උදයංග සර් කාගෙත් පොත් බලන වෙලාව. මේ ගාන මං කාගෙත් පොත් බලන රතු පෑනක් අරගෙන ඔන්ලයින් දරුවොත් මට උදව් කරන්න කාගෙත් පොත් බලන්න වෙනවා. එතෙන්දි බලන්නේ අර තර්කය ගත්තේ. කෝණ කේන්ද්‍රික කෝණේ හොයන එක තමයි මැච් එක. අච්චරකට මෙච්චරක් නම් 360කට කොච්චරද? මොකද තර්කය? අච්චරකට මෙච්චරක් නම් 360කට කොච්චරද? ලෑස්තිද? ලියන්න මෙහෙම. මිනිසුන් කිහිප දෙනෙකුගෙන් දෙවනි ගාන. ඔය ගාන ගෙදරදී ලස්සනට අඳින්න. මිනිසුන් කිහිප දෙනෙකුගේ කැමැතිම පළතුර පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකසා ඇත. ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකසා ඇත. හරි. ඇඳ ගන්න පුතේ වගුව. පළතුර සහ ලබුන් ගණන.
ළමුන් කීප දෙනෙකුගෙන් කැමැතිම පළතුර පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකසා ඇත. මේ අඹ පේර ගස් ලැබූ දොඩම් අඹ පේර ගස් ලැබූ දොඩම් මොනා ගන්නේ ඇපල් ටික ඩයිස්ලා ගෙදර පළතුරු වලට ගන්න කිචන් චිකන් අනේ අම්මේ මොක්කුන්ද මං කෝ පළතුරක නමක් කියන්න කියලා කිචන්ලු අඹ පේර ගස් ලැබූ දොඩම් ඇපල් හරි 10යි 15යි 25යි තියයි 40යි 50යි ඕකේ මට දැන් මේකට වට ප්‍රස්ථාරයක් ඇඳලා දෙන්න කාගෙත් පොත් බලන්න මහත් වැඩ නොකර නම් මේ පන්ති ඉන්න බෑ මේකට අදාළ වට ප්‍රස්ථාරයක් ඇඳලා දෙන්න ඉක්මන් කරා මම බලනවර කේන්ද්‍රික කෝණ හොයපු හැටි ඒ ටික තමයි මට ඕන ඉක්මන් කරා පන්ති අපෙන්ට වට ප්‍රස්ථාරයක් තනියෙන්
ගොඩනගා ගන්නේ කොහොමද කියලා කියලා දුන්නා. අද කොහොමද තනියෙන් රට ප්‍රස්ථාරයක් නිර්මාණය කරන්නේ?
කිව්වට පිළිගන්නේ නැහැ. නිකමට ඕනනම් අරවල බලන්න. අච්චු පොතේ 123 වෙනි පිටුවේ 11යි එක අභ්‍යාස සම්පූර්ණ ගණන් තියෙනවා තුනක්. තුනම මේ වෙනකොට ඔබට හදන්න පුළුවන්. ඒ උගන්නනම කියන එක මහා අමාරු වැඩක් නෙවෙයි පුතේ. මහා ලොකු ගණන් හදන්න ඕනෙත් නැහැ. වැඩේ තේරුණා නම් පට්ට ලේසි. හරි මේ කරනවා මෙහෙම. ඩයස් මගෙන් ඇහුවා මෙහෙම. සර් එක කෝණයක් හොයලා අපිට බැරිද අනිත් ඒවත් අනිත් විදියට හිතලා ගන්න. එපා. දැන් මේ මම දන්නවා ඔබට ටාක් ගාලා එනවා ඇති හිතට. මේක හතරෙන් ගුණ කරාම මේක එනවා කියලා එපා. මොකද විභාගෙදි ලකුණු දෙන්නේ උත්තරේට නෙවෙයි මොකද දෙන්නේ? හදන විදියට. විභාගේ ලකුණු දෙන්නේ උත්තරේට නෙවෙයි මහත්තයෝ හදන විදියට. ඒ නිසා අනිවාර්යෙන් හදන විදිය පොතේ තියෙන දේ. උත්තරේට දෙන්නේ එක ලකුණයි. ඉන්නේ එක ලකුණයි. පැහැදිලිද? right. අනිවාර්යෙන් හදන විදිය තියෙන දේ. right. එක ගානක් දෙකක් මං කියලා දෙන්නම්. බලා ගන්න තර්කේ. චුටි බලාගෙන හරි ලේසි. ඒයි මෙතන ඔක්කොගෙම එකතුව කීයද? ළමයි ඔක්කොගෙම එකතුව කීයද? 90යි. ළමයි ඔක්කොගෙම එකතුව කීයද පුතේ? 90යි නේ පුතේ. එහෙනම් තර්ක කරට කොච්චරද? 90ට 10ක් නම් 360 කොච්චර? සමහරුන්ට මෙන්න මෙහෙමක් පේනවා ඇති. 94ක් එහෙනම් 10ක් 40. සමහරුන්ට හිතින් ගන්න පුළුවන්. එපා දැම්ම එපා. මොකද ලකුණු දෙන්නේ හදන ක්‍රම වලට. ඒ නිසා ආරස්කුණිත දැම්මා. x එක ඉන්න එක යට අනිත් දෙන්න ಗುಣ වෙවි උඩ. බිඳුවට බිඳුවයි 9 වරක් 1යි 9 වරක් 4යි 4 වරක් 10. අත උසන්න අංශක 40 ආපු දරුවෝ. හරි දාගන්න බය නැතුව පුතේ. හරි දාගන්න බය නැතුව. මේ හදන ක්‍රමය අනිවාර්යෙන් තියෙද කියලා බලන්න. බය නැතුව හරි දාගන්න. ඊළඟ එක 90කින් 15ක් නම් 360කින් කොච්චරද? දෙවැනි එක 90කින් 15ක් නම් 360කින් කොච්චරද? හරස් ගුණිතේ x ලිව්වා. x එක ඉන්න එක යට අනිත් දෙන්න ಗುಣ වෙවි උඩ. බිඳුවට බිඳුවයි 9 වරක් 4යි. උත්තරේ 60යි. දැන් අපට පේනවා ඇති. කේන්ද්‍රික කෝණය හැමතිස්සෙම එන්නේ 4ෙන් ගුණ කළා. ඒ පුතේ හරි දාගන්න. මෙයාට අනිවාර්යෙන් එන්න ඕන කීයද? අංශක 100 ආපු කට්ටිය අත උස්සන්න ගස් ලැබු. පුතාලා දන්න අමතර දැනුමක්. ලෝකයේ තියෙන ජනප්‍රියම පළතුර මොකක්ද? ලෝකයේ තියෙන ජනප්‍රියම පළතුර තමයි ගස් ලැබු. ගොඩ දෙනෙක් කන්නේ නැතුණාට ලෝකෙම ජනප්‍රිය පළතුර ගස් ලැබු. හරි. එහෙනම් මේකට එන්නේ අංශක 100. එහෙනම් මේකට එන්නේ කීයද? චුටි මේකට එන්නේ කීයද? අංශක 120. මේක 4ෙන් වැඩි කරාම අංශක 120යි. මේකට එන්නේ කීයද? මේකට ආපු වගේමයි. අංශක කීයද? 40යි. අත උසන්න මේ ඔක්කොම හරි කට්ටිය. right. ගෙදර ගිහිල්ලා පුතේ තාම ඉවර නෑ. වට ප්‍රස්ථාරය අඳින්න අනිවාර්යයි. අදම ඉවර කරන්න. අඳින විදිය කියලා දුන්නනේ. මෙන්න මෙහෙමයි. නැවතත් මම මතක් කරලා දෙන්නම් කොණමානේ ඒ ටික අරගෙන. නැවතත් මම මතක් කරලා දෙන්නම් පොඩ්ඩක් බලාගෙන. කොණමානේ ඒ කට්ටිය අරගෙන වෘතයක් ගහලා කේන්ද්‍රයේ ඉඳලා අරයක් ගන්න. අන්න එක තැනකින් පටන් අරගෙන කොණමානේ තිය තමයි පුතේ මැන මේක කරන්න ඕන. එක තැනකින් පටන් ගන්න වෙනවා. ඒ පටන් ගන්න තැන තමයි මම අරය කියලා ගත්තේ. හරිනේ? හරි. මෙන්න අවසාන ගාන. අද දවසේ අවසාන ගාන. ලියන්න. ගෙදර වැඩ ලියා ගන්න 11යි එක අභ්‍යාසය. ගෙදර වැඩ ලියා ගන්න 11යි එක අභ්‍යාසය තියෙන්නේ වට ප්‍රස්ථාර නිර්මාණය කරන හැටි. ලියා ගන්න. මිනිසුන් කිහිප දෙනෙකුගෙන් ලියා ගන්න. අවසාන ප්‍රශ්නය අද දවසේ. මිනිසුන් කිහිප දෙනෙකුගෙන්
කැමැතිම ක්‍රීඩාව පිළිබඳව විමසූ විට කැමැතිම ක්‍රීඩාව පිළිබඳව විමසූ විට ලැබුණු තොරතුරු අනුව පහත වගුව සකස් කර ඇත. මිනිසුන් කීප දෙනෙකුගෙන් කැමැතිම ක්‍රීඩාව පිළිබඳ විමසූ විට ලැබුණු තොරතුරු අනුව සැකසූ වගුවක් පහත දැක්වේ. ලැබුණු තොරතුරු අනුව සැකසුණු වගුවක් පහත දැක්වේ. ක්‍රීඩා මොනවද? ගමු පාපන්දු, ක්‍රිකට්, එල්ලේ තාමනවද? අත්පන්දු, වොලිබෝල් දෙකම එකයිද? අත්පන්දු දෙකම එකයි නේ. අත්පන්දු. මේ තව ක්‍රීඩාවක් කියන්නකෝ අප්පා. දැල්පන්දු, නෙට්බෝල්. ඒක දැල්පන්දු කියන්නේ ඒකනේ. දැල්පන්දු කියන්නේ නෙට්බෝල් නෙවෙයිද? දැල්පන්දු කියන්නේ නෙට්බෝල්. අල්ලන්න සෙල්ලම් ගෙදර කියලා කරා. ඔය ඇති. අරු කියන හිමිතාලේ අල්ලන සෙල්ලම්. ඒ වයකෝ ක්‍රීඩා නෙමෙයි මේ ජාතික ක්‍රීඩා. ගොන් කතා කියන්නේ. අල්ලන සෙල්ලම්. ඒ පාපන්දු වලට කැමති 120ක්. ක්‍රිකට් වලට කැමති 200ක්. එල්ලේ වලට කැමති 150ක්. අත්පන්දු වලට 50යි. දැල්පන්දු වලට කැමති 200ක්. දැල්පන්දු වලට කැමති 200ක්. රයිට් ඕකේ. පුළුවන් වැඩක් ඉන්නව නම් ටක් ගාලා මේකේ කේන්ද්‍රික කෝණ ටික අරගෙන නැගිටින්න. ඒ ඇති. බඩ ප්‍රස්ථාරය අඳින්න ඕනේ නැහැ. කේන්ද්‍රික කෝණ ටික අරගෙන නැගිටින්න. එච්චර වෙන්න ඕනේ. අදලි වෙන්න නැගිටින්න. ලැජ්ජ වෙන්නේ මොකද? ලබන සතියේ පැයක් ඇතුළත පාඩම ඉවර කරන්න පුළුවන්. මේ ලබන සතියේ මං බට ප්‍රස්ථාර ටියුට් එක දෙනවා. ආදන විදිය ඕන. නැත්තම් ලකුණු දෙන්න. ඔය පඬිතකමට හදන්නේ නැහැ නේද?
තාම සත් ඔව් තා සතියකින් දෙකකින් කියලා පොත බලනකොට මෙලෝඩියක් තේරෙන්නේ නැහැ කොහෙන්ද ආවේ මේක ආවේ කොහෙන්ද මේව නැගිටින්න පුතේ 40 වරණ හරි මේ පුතේ ඔයිට එහා තවත් උගන්වන්න දෙයක් නැහැ සුදු නෝනා වට ප්‍රස්ථාර අදින් පසුව අදින් පසුව ඕනම ළමයට පුළුවන් ඕනම වගුවකට ප්‍රස්ථාරයක් අඳින්න ඕන දැනුම දීලා තියෙන්නේ මේක කියලා දෙන්න ඕනද එකක් කියන්න
මෙතන ඔක්කොම එකතුව 720යි නේද? එහෙනම් සර් තර්ක කරනවා මෙහෙම 720න් 120ක් නම් 360න් කොච්චරද? එක ළමයෙක් මගෙන් අහනවා අනේ සර් ඉතින් අපිට පේනවනේ 720 360 වෙන්න දෙකෙන්නේ බෙදේ. 120 දෙකෙන් බෙදපු ගමන් එහෙම බෑ. මම ඒකයි කියන්නේ ඔබට පේනව ඇති. නමුත් ලියන්න වෙනවා. x ලිව්වා. x එක ඉන්න එකයි යටට දැම්මා. අනිත් එක ළමයෙක් අහනවා මේ කතිර ගහන්නම ඕනද කියලා. ඔහලා කතිර ගහලා තමයි අපිට කරේ. උදේ 7ට ගිහිල්ලා කට්ටියත් එක්ක එකතු වෙලා උදේ පාන්දර ගිහිල්ලා කතිර ගහලා. මහින්ද මාත්‍යට ගහලා දැන් මේ අපේ පොඩි එකා මේ මොන්ටිසෝරි යන්නේ. හරිද? ඊයේ කියනවා මේ අපච්චි රහසක් කියන්නද කියලා ඇහුවා. මං කෝ හා කියනවා බලන්න. දැන් සැපද කියලා කනට කළා කියන්නේ. හරි. කනට කළා කියනවා. රහසක් කියන්නද? මං කෝ හා කියන්නේ. දැන් සැපද කියලා. ඔය මොන්ටිසෝරියේ කතාවේ නේවා. කොල්ලෝ. හරි. ආගේ. ආඩේ බිඳුවට බිඳුවයි. එක බලාගන්න මාත්‍යා. හරි. එක 36ට 1යි 72ට 2යි අප්පා. එක කැපෙනවා. ඊට පස්සේ එක දෙවරක් 1යි දෙවරක් 6ටයි. උත්තරේ 160යි. මේ හරිනේ. එක්තරා මිනිසෙක් මේ මම දැකපු වීඩියෝ මම මේක කිව්වද දන්නේ නැහැ. මේ මිනිසෙක් කාර් එක පස්සට ගන්න. පස්සට ගන්නකොට මිනිස්සෙට කියනවා මේ පොඩ්ඩක් පස්ස බලන්න මේ මොකේ හරි වදී කියලා. ඒ පස්ස බලන්න කියපු මනුස්සයා කතා කරන්නේ නිකන් අමුතු විදියට. ආලි මල්ලි නාහෙන් කතා. පිටිපැත්තේ තියෙන ගස් ලැබු ගහ. හරි ගන්න කීක හිටියා. කපාටම ගස් ලැබු ගහ. අලාමේ ගන්නමු ගහ. දැන් ඩ්‍රයිවර්ට ඇහෙන්නේ ගන්න පුළුවන් කියලා. හරි. ගන්නමු ගහ කිව්වා. හරි. හරි. ඉතින් ගස් ලැබු ගහේ වදිනකන් ඔහොම තමයි. හරි. අන්න ඒ වගේ පරිස්සමෙන් යන්න බුදු සරණයි. ලබන සතිය පාඩම ඉවර කරමු. හරි. නැගිටලා ආයිබෝවන් කියන්න පුතේ. ආයිබෝවන් බුදු සරණයි පරිස්සමෙන් යන්න.